ආමෙන් හාලෙලූයා ජේසුනි ඔබට ප්‍රශංසාව දෙනවා ඔබට ප්‍රශංසාව දෙනවා ස්වාමින් වහන්සේ හාලෙලූයා හාලෙලූයා ජීවමාන දෙවි පියාණනි අපි ඔබගේ නාමයට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ ඕ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා වූ මේ ලස්සන සන්ධ්‍යා කාලය නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ හස පොළොව මවා පාලනය කරන්නා වූ සර්ව බලධාරී දෙවි දාන ඔබයි ස්වාමින් වහන්සේ අපට ස්වාමිනී මේ පැමිණෙනා වූ සියලුම වාතාවරණයන් තුල අප සමග සිටමින් අපට ඔබ වහන්සේ දෙන්නා වූ මහත් කරුණාව ඔබ වහන්සේ දෙන්නා වූ මහත් රැකවරණය ඔබ වහන්සේ දෙන්නා වූ මහත් අනුග්‍රහය ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ එකම මැවුම් කාර්යානෝ සිටිනවා ස්වාමිනී අපගේ එකම මිදුම් කාර්යානෝ සිටිනවා දෙවියන් වහන්සේ සුද්ධ ස්වාමිනී අපි ඔබට নমස්කාර කරනවා අපි ඔබට ප්‍රශංසාව දක්වනවා අපි ඔබට ස්වාමින් වහන්සේ ගෞරවය දෙනවා දෙවියන් වහන්සේ මක්නිසාද ඔබ පමණක්මයි මේ විශ්වයේ එකම අධිපතියානෝ සිටින්නේ ස්වාමිනී මේ විශ්වයේ සියල්ලන්ගේ එකම ගැලවුම් කාර්යානෝ ඔබ පමණක්මයි දෙවියන් වහන්සේ ස්වාමිනී මිනිස්යාගේ පාපය වෙනුවෙන් මිනිස්යාගේ තිබෙන්නා වූ අයුතුකම වෙනුවෙන් මිනිස්යාට තිබෙන්නා වූ සාපය වෙනුවෙන් ඔබ වහන්සේ පමණක්මයි කුරුස ගසට ගිහිලා දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් මැදහත්කාරකම් දැක්ුවේ දෙවි පියාණනි ඔබ වහන්සේ හැර අපට ඒ මැදහත්කාරකම් කෙරුවා වූ කිසිම පුද්ගලයෙක් නැහැ දෙවියන් වහන්සේ මේ විශ්වයේ ඇති එකම තැනන් වහන්සේ ඔබ පමණක්ම නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණන් වහන්සේ හාලෙලූයා 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 ජේසුනි ඔබට ගෞරවය දෙනවා ඔබට ගෞරවය දෙනවා ස්වාමින් වහන්සේ ආමෙන් හාලෙලූයා ස්වාමිනී ඔබට ස්තුතියි ස්වාමින් වහන්සේ ආමෙන් හොඳයි මගේ සෙනෙහබර සහෝදරයා සහෝදරිය මේ මොහොතේ ඔබ සියලු දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් මම පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක් කියලා ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා අද දෙවියන් වහන්සේගේ වචනේ අපි බලන්න කලින් අපි උන්වහන්සේට ස්තුති කරමු මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය අපට අසන්නට පුළුවන් අපට උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න පුළුවන් වාතාවරණයක් උන්වහන්සේ අපට මේ මාධ්‍යයට අමතරව දැන් උන්වහන්සේ අපට ලබලා දීලා තිබෙනවා. නමුත් අපි වැඩි කණ්ඩායමක් සිටින නිසා එක එක පළාත්වල එක එක ඈත තැන්වල සිටින නිසා එහෙම ලං වෙන්න බැරි නිසා මේ මාධ්‍ය තුලුනුත් අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ අපි මේ දැනට සිටින්නා මේ ඉතාලි දේශයට ඒ දෙවියන් වහන්සේගේ දිව්‍ය කරුණාව උන්වහන්සේගේ දිව්‍ය ආශිර්වාදයේ දීලා ඒ තිබෙන්නා වූ වසංගතය දෙවියන් වහන්සේ මේ ලෝකයෙන් දැන් තුරන් කරමින් පවතිනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ උන්වහන්සේගේ රැකවරණය උන්වහන්සේගේ මේ ලෝකේ ජීවත් වෙන්නා වූ දරුවන්ට උන්වහන්සේ දෙමින් සිටින නිසා අපි දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරමු මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය හාලෙලූයා ජේසුනි ජීවමාන දෙවි පියාණන් වහන්සේ අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ ස්වාමිනී මේ ලෝකයට අනුකම්පාව දක්වමින් ඔබ වහන්සේ ස්වාමිනී මේ මිනිස්යාගේ අයුතුකම මිනිස්යාගේ අපරාධය මිනිස්යාගේ තිබුණා වූ ඒ සියලු පාපිෂ්ඨ ස්වභාවයවල් ඔබ වහන්සේ දරාගත්ත මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ මොහොත වන විට ස්වාමිනී ඔබගේ අනුකම්පා බැල්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකයට මේ සිටින්නා වූ ජනතාවට ඔබ වහන්සේ හෙළමින් සිටින නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ මක් නිසාද දෙවි පියාණනි ඔබ වහන්සේගේ අරමුණ කිසිවෙක් විනාශ වෙන එක නෙවෙයි දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනී මිනිස්යව සෑදුව විනාශ කරන්න නෙවෙයි ඔබ වහන්සේ අනුකම්පාව දක්වන්නා වූ දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි ඔබට ගෞරවය වේවා ස්වාමින් වහන්සේ හාලෙලූයා හාලෙලූයා ජේසුනි ඔබට ස්තුතියි ස්වාමිනී ඒ වගේම අපි අපගේ ශ්‍රී ලංකා දේශයේ සිටින්නා වූ ඒ ජනතාව අපි බාර කරමු අපි මේ මාධ්‍ය තුලින් දකිනවා ඔවුන් එක එක රටවල් වල ඒ සේවය කරන්නා වූ ඒ අපගේම සහෝදර සහෝදරියන්ට මේ වසංගත රෝගය ඒ බෝ වෙලා තිබෙනවා අපි දෙවියන් වහන්සේට බාර කරමු දෙවි පියාණනි ඔබ වහන්සේ සියල්ලන්ටම අනුකම්පා කරන්න ඔබ වහන්සේගේ මහත්යේ හස්තය ඒ වේදනා විඳින්නා වූ ඒ දුක් විඳින්නා වූ හදවත් වලට ඔබ වහන්සේ ප්‍රදානය කරන්න ඔබ වහන්සේ දානය කරන්නයි කියලා ඔබ සිහි කරමින් ඔබ ආඥා කරන්න ඔබගේ සහෝදර සහෝදරියන්ව සහ ඒ ශ්‍රී ලංකා දේශයේ අපි අඳුරන අය අපි දන්නේ නැති සියල්ලන්ව මතක් කරමින් දෙවියන් වහන්සේට ඔබ බාර කරන්න ඕ සුද්ධ වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්වාමිනී අපි මේ මොහොතේ බාර කරනවා ඔබ වහන්සේ අපගේ දේශයේ සිටින්නා වූ ඒ සහෝදර සහෝදරියන්ව ඒ සියල්ලන්ට ඔබ වහන්සේගේ අනුකම්පාව ඔබ වහන්සේ දුන මැනව ඔබ අඳුරන්නේ නැති දරුවෝ ඉන්න පුළුවන් පියාණනි නමුත් අපි මැදහත් කාර්යකම් කරන ඔබ වහන්සේට ස්වාමිනී ඔවුන් වෙනුවෙන්
ඔබගේ අනුකම්පාව, ඔබගේ දයාව, ඔබගේ රැකවරණය දීලා ඒ සියල්ලන්ට ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය නිදහස් කරන්නයි කියලා අපි මෙහි මොහොතේ ඔබ වහන්සේගෙන් ඉල්ලනවා දෙවි පියාණනි. ඔබට අනේක වාරයක් ස්තුතියි ස්වාමින් වහන්සේ. හාලෙලූයා. ආමේන්. මගේ සෙනෙහබර සහෝදරයා සහෝදරිය, අද ඔබ සමග මම කුඩා වචනයක් බෙදා ගන්න යනවා. දෙවියන් වහන්සේට පළමු කොට මම මේ වචනේ බාර කරලා යාඥා කරනවා. අද ඔබ සමග බෙදා ගන්න යන්නේ ඒ පවුලක් හැටියට දෙවියන් වහන්සේට සේවය කරද්දී අපිට තිබෙනා වූ ආශිර්වාද ගැන. පවුලේ සේවයේ ආශිර්වාදය. සුද්ධ දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්වාමීනි මම මේ මොහොතේ බාර වෙනවා. සුද්ධාත්මයාණනි, ඔබ වහන්සේ මා සමග සිටිමින් මගේ තොල දිව මුඛය ඔබ වහන්සේ සුද්ධාත්මයන් ආලේප කෙරුව මැනව. මගේ මනසේ මගේ කල්පනාවල් නෙවෙයි දෙවියන් වහන්සේ මේ අසන්නා වූ ඔබ වහන්සේගේ ඒ ජනතාවට, ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ වචනේ කතා කෙරුව මැනව. මක් නිසාද? සැලැස්ම ඔබ වහන්සේගේ දෙවියන් වහන්සේ පටන් ගැම්මේ පටන් ඔබ වහන්සේ දුන්නා වූ ඔබ වහන්සේගේ කරුණාව ලබා ගන්න පිණිස, ඒ ස්වර්ග රාජ්‍ය කරා ඒ මිනිස්යව ගෙන යන පිණිස දෙවි පියාණනි අප ඔබ වහන්සේ ස්වාමිනී පාවිච්චි කෙරුව මැනව. ඒ ඔබ වහන්සේගේ වචනේ නොදන්නා අයට කතා කරන පිණිසත් තව වඩා අපි සීල දෙනාම දෙවියන් වහන්සේ ඒ වචනේ අනුව ජීවත් වෙමින්, ඔබ වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙමින් ඔබගේ රාජ්‍ය පැමිණෙන දවස දක්වා ස්වාමීනි ස්ථීරව සිටින්නත් අපට කරුණාව දුන මැනව. ඔබ වහන්සේගේ දෑතට අපි සීල් දෙනාම බාර වෙනවා යේසුස් වහන්සේගේම නාමයෙන් ස්වාමීනි. ආමේන්. හාලෙලූයා. හොඳයි මගේ සහෝදරයා සහෝදරිය, දෙවි පියාණන් වහන්සේ මේ ලෝකය විශ්වය පටන් ගත්තු දා සිට පටන් ගන්නට පළමුවෙන් සිට උන්වහන්සේට සැලැස්මක් තිබුණා. දෙවියන් වහන්සේගේ සැලැස්ම හැටියට අපි ගත්තොත් උන්වහන්සේ මේ පෘථුවිය කියනා වූ අප ජීවත් වෙන මේ ලෝකය සාදලා එහි ඇති ඇලදොල ගංගාවල් නේද මුහුද කඳු ඒ සියල්ල උන්වහන්සේ මවලා උන්වහන්සේ සාදලා ඉවර වෙලා උන්වහන්සේ ඒ පස්පිඩක් දූවිල්ලක් අරගෙන ඒ දූවිල්ලෙන් මිනිස්සයා උන්වහන්සේ නිර්මාණය කෙරුවා. ඒ නිර්මාණය කරපු මිනිස්සයාට උන්වහන්සේ ජීවන හුස්ම පිම්බා කියලා අපි මේ වචනේ තිබෙනවා. ඒ නහස් බුදු වලට දෙවියන් වහන්සේගේ ජීවනයේ හුස්ම උන්වහන්සේ පිම්බලා ජීවමාන මිනිසෙක් වූ ඒ ආදම්ම දෙවියන් වහන්සේ නිර්මාණය කරනවා. අපි දකිනවා ටික කාලයක් යද්දී ඒ ගහකොළ ඒ තුරුවැල් අතර සිටින්නා වූ ඒ අනිකුත් සත්වයන්ට නම් තබන පිණිස ආදම්ම මේ ඉස්සරහට එවනවා. ආදම්ම මේ ඉස්සරහට එවුවට පස්සේ ආදම් එක එක්කෙනාට නම් තබමින් ඔවුන් දිහා බලනවා. නමුත් දෙවි පියාණන් වහන්සේගේ සෙනෙහබර දරුව අපි දකිනවා ආදම්ට එතනදී ඒ එක්කෙනෙකුවත් ආදම්ට ගැළපෙන ආකාරයට සිටියේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ අපි දකිනවා දෙවි පියාණන් වහන්සේ කියනවා මිනිසයා තනිවම සිටීම සුදුසු නැත. අපි අද කාලේ ගත්තොත් නේද ඒ තරුණ විය පසු කරලා ඒ යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය පසු කෙරුවට පස්සේ මිනිසයා තනියම සිටීම සුදුසු නැත කියලා දෙවියන් වහන්සේ කියනවා. එහෙමනම් මේ ආදම්ට සහකාරියෙකුව දෙවියන් වහන්සේ තීරණය කරනවා මොහුට ගැළපෙන සහකාරියෙකුව මම සාදලා දෙන්න ඕන. ඒ කියන්නේ ඒක දෙවියන් වහන්සේගේ මූලික අරමුණක් හැටියට තිබුණා. දෙවියන් වහන්සේගේ සැලැස්මේ ප්‍රධානම අංගයක් හැටියට තිබුණා. පවුලක් පිටින් තමයි මම මොහුම මේ පොළවේ තබන්න ඕනේ. ආදම්ව තනියම තියෙන එක නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලැස්ම උනේ. ඊට පසුව අපි දකිනවා දෙවියන් වහන්සේ මේ ආදම්ට දිගු නින්දකට පත් කරලා ඉවර වෙලා ඔහුගේ ඉල ඇටයක් පපුවෙන් ඉල ඇටයක් අරගෙන ඒ ඉල ඇටයෙන් නිර්මාණය කරනවා කාන්තාව. එහෙමනම් මේ ස්වාමි පුරුෂයාට සාදලා දෙන්නා වූ ඒ භාර්යාව නිර්මාණය කරන්නේ ඔහුගේ ශරීරයෙන් ගත්තා වූ ඒ ඉල ඇටයකින් තමයි ඒව නිර්මාණය කරන්නේ. නිර්මාණය කළා ඒ ජීවනයේ හුස්ම දෙනවා. මේ දෙන්නව එකට සම්බන්ධ කරද්දී මේක අපි අර ලෝකේ දකින්න විදිහට මේ යකඩ දෙකක් සම්බන්ධ කෙරුවා වගේ නෙවෙයි, පණ නැති දෙයක් සම්බන්ධ කෙරුවා වගේ නෙවෙයි. මෙතන ආත්මීය බැඳීමක් හැටියට තමයි මේ පවුල කියන මූලික ඒකකය දෙවියන් වහන්සේ නිර්මාණය කරන්නේ. මේ බැඳීම ඒක අපිට ඕන විදිහට වෙන් කරන්න පුළුවන් දෙයක්වත් ඒක එක් එක්කෙනාට අවශ්‍ය ආකාරයට විනාශ කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේ පවුල කියන බැඳීම දෙවියන් වහන්සේගේ සැලැස්මේ මූලිකම අංගයක්ව තිබුණා.
දෙවියන් වහන්සේට අවශ්‍ය කරන ආකාරයට නිර්මාණය කරපු මේ ආදම් සහ ඒව තමයි මේ පොළවේ ආදිමව්පිය හැටියට අපිට සිටියේ. අපි උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ලේ අපි බලමු උප්පත්ති පොතේ උප්පත්ති දෙවනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ අපි බැලුවොත් එහෙම එතන තිබෙනවා උප්පත්ති 2:18 ස්වාමියෝ දෙවියන් වහන්සේ කතා කොට මිනිසයා තනියමම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදන්නේ මේ කීසේක. ස්වාමියෝ දෙවියන් වහන්සේ සියලු මූර්ගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මිනිසයා උන්ට මොන නම් නේද? අපි එච්චර ඈතට කියවන්න ඕනේ. අපි මෙතන දකින්නවා ස්වාමියෝ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මිනිසයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදලා දෙනවයි කියලා තමයි දෙවියන් වහන්සේ එතන පොරොන්දු වෙන්නේ. ඒ වගේම අපි පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ අපි බැලුවොත් එහෙම උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා බෝවි වැඩමින් පොළව සම්පූර්ණ කොට ඒක යටත් කරගන්න. මේ දෙවියන් වහන්සේ සෑදුවා වූ මේ පවුලට දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය මේ පොළව කෙරෙහි ඇති සියලුම දේවල් කෙරෙහි බලය පවත්වන පිණිස දෙවියන් වහන්සේ මේ මූලික පවුලට මේ දෙදෙනාට දෙවියන් වහන්සේ ආඥා කරනවා අණ කරනවා. ඒ වගේම උන්වහන්සේ ඒ කරන්න පුළුවන් බලය ඔවුන්ට දෙනවා. ඒක තමයි මෙතන කතා කරන්නේ. නුඹලා දෙවියන් වහන්සේ උන්ට කියනසේ නුඹලා බෝවි වැඩෙමින් නේද? වර්ගය බෝ කරමින් නුඹලාගේ වර්ගයව තව උපද්දවමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මේ පොළව මුළුල්ලේම දෙවියන් වහන්සේගේ ඒ මිනිස්යන්ව දෙවියන් වහන්සේගේ ජනතාව බෝ කිරීම පිණිස වර්ධනය කිරීම පිණිස යේසුස් වහන්සේ දෙවි පියාණන් වහන්සේගේ සැලැස්මේ මූලික අංගය හැටියට ආදම් සහ ඒව පවුලක් කොට දෙවියන් වහන්සේ පත් කරලා උන්වහන්සේගේ ඒ දිව්‍යමය සැලැස්ම මේ දෙන්නට දෙනවා. ඒක තමයි මේ පවුල් ලේඛකේ පටන් ගැනීම හැටියට අපි දකින්නේ මගේ ප්‍රේමන් සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ උන්ට දෙන්නා වූ බලය දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක් නුඹලා බෝවි වැඩමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහි ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක. ඒ කියන්නේ මේ සියල්ල කෙරෙහි අධිපතිකම් කිරීමේ බලය දෙවි පියාණන් වහන්සේ මේ මූලික උන්වහන්සේගේ සාදපු මිනිස්යාට පවුල් ඒකකයට උන්වහන්සේ ලබා දුන්නා. එතන පටන් අපි දකිනවා දෙවියන් වහන්සේ මේ පොළවේ සිද්ධ කෙරුවා ගොඩාක් ක්‍රියාවල් වල උන්වහන්සේගේ ප්‍රධානම අරමුණ තිබුණේ පවුල් හැටියට දෙවි පියාණන් වහන්සේට සේවය කිරීම තමයි. ඒ වගේම අපි දකිනවා උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ල අපි දකිනවා උන්වහන්සේගේ වචනේ කියනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද මම වුන් මැද්දේ සිටිනවා නේද? උන්වහන්සේ මෙතන අපි දකින්නේ ඒකයි එක්කෙනෙක් දෙවියන් වහන්සේට යාඥා කෙරුවත් උන්වහන්සේ උත්තර දෙනවා. හැබැයි ඊට වඩා බලවන්ත විදියට ප්‍රබල විදියට ජය ගන්න පුළුවන් වෙන විදියට ඒක උන්වහන්සේම කියනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන්. ඒ කියන්නේ දෙවි පියාණන් වහන්සේගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවා නම් ඒක පහසුම ස්ථානය ඔබ කල්පනා කරලා බලන්න. දෙදෙනෙක් හෝ තිදෙනෙක් රැස් වෙන ස්ථානේ පහසුම තැන නිවස, ඔබගේ නිවස, ඔබගේ පවුල. ඒ කියන්නේ උන්වහන්සේ මෙතනදී දෙන්නා මූලිකම කරුණ තමයි පවුලක් හැටියට ඔබ ඔබගේ නිවස තුල සිටමින් ඔබ දෙවි පියාණන් වහන්සේට දන නමනවා නම් යම් කාරණාවක් උදෙසා ඔබ මැදහත්කාරකම් කරනවා නම් යම් දෙයක් වෙනුවෙන් දෙවියන් වහන්සේට කන්නලව් කරනවා නම් උන්වහන්සේට ස්තුති කරනවා නම් ඒ මැද්දේ උන්වහන්සේ සිටින්න යනවා. ඔබගේ ලෙඩ දුකකට වෙන්න පුළුවන්, රෝගයකට වෙන්න පුළුවන්, ඔබගේ අවශ්‍යතාවයකට වෙන්න පුළුවන් මොනම දෙයකටවත් උන්වහන්සේ කියන්නේ දෙදෙනෙක් හෝ තිදෙනෙක් කියන්නේ ඔබට පහසුම ස්ථානය තමයි ඔබගේ පවුල සමග ඔබට දන නමන එක. සමහර වෙලාවට නේද අපි විශ්වාස කරනවා අපේ ඈත ඉන්න දේවදාසයෙක් අපිට ආඥා කෙරුවොත් හොඳයි. එතුමා අපිට අත තිබලා ආඥා කෙරුවාම තමයි අපිට සුවය ලබන්නේ. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒක විශ්වාසය වෙන්න පුළුවන්. නමුත් දෙවි පියාණන් වහන්සේ ඊට වඩා පහසු ආකාරයට උන්වහන්සේගේ වචනයම කියනවා ඔබගේ නිවසේ ඔබ ඉන්න කණ්ඩායම එක්සිට සමාවෙන්න. එක්සිට ඔබ දන නමනවා නම් යම් කාරණාවක් ගැන උන්වහන්සේ ඒ ස්ථානයේ සිටින්න යනවා මගේ ප්‍රේමන් සහෝදරයා සහෝදරිය. හලෙලූයා. ඒ වගේම අපි දකිනවා උන්වහන්සේ දේශනාකාරයාගේ පොතේ සුද්ධ වචනේ කියනවා තනිපොට දෙපොට ලණුවකට වඩා
තුම්පොට ලණුවක් ශක්තිමත්. මේකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? උන්වහන්සේගේ වචනේ කියන්නේ අපිට යම් දෙයක් කරන්න අපි උදාහරණයක් හැටියට ගමු යමක් බඳින්න පොඩි ලණු කෑල්ලක් ගත්තත් ඒකෙන් ඒ දේ කරන්න පුළුවන් වෙයි. නමුත් වඩා ශක්තිමත් වෙන්න යන්නේ ඔබ ඒක කණ්ඩායමක්. ඔබ පවුලක් හැටියට එකතු වෙලා යම් කාරණාවක් කරන්න ගියොත් එතන තිබෙනා වූ ශක්තිය, එතන තිබෙනා වූ බලය ඊටමත් වැඩියෙන් තිබෙනවා. උන්වහන්සේගේ වචනේ ඒකයි පැහැදිලිව කතා කරන්නේ. අපිට තනියෙන් ගොඩාක් කාරණාවල් කරන්න අපිට පුළුවන්. අපිට ජය ගන්න පුළුවන්. නමුත් ඊට වඩා සුද්ධ ලියවිල්ලට එකඟව සහ දෙවි පියාණන් වහන්සේගේ සැලැස්මට, උන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේ අපිට පහසු වෙන විදිය තමයි අපි කණ්ඩායමක්, අපි පවුලක් හැටියට එකතු වුණොත් අර තනියෙන් ගන්නා වූ ජයග්‍රහණයට වඩා අපිට ඊට වඩා බොහෝ ජයග්‍රහණ අපිට අත් කර ගන්න පුළුවන් වෙනවා මගේ සහෝදරයා සහෝදරිය. ආමීන්. හාලෙලූයා. අපි පවුලක් හැටියට අපි ජයග්‍රහණ ලබනවා වගේම අපි අනිත් අයට අපි ආදර්ශමත් විදියට කිව්වොත් දෙවියන් වහන්සේගේ සේවය ගැන අපි අන් අයට කියන්න යන්න ඕන. මේකෙදි ප්‍රධානම කාරණාව තමයි අපි අන් අයට යමක් කියන්න පළමුවෙන් අපි ඒ දෙයට හරියට සැදී පැහැදිලා අපි ඒ දේ සම්පූර්ණව සිටින්න ඕන. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මගේ සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ අපි ලෝකයට කියන්න යන්න කලින් අපගේ පවුල තුල අපගේ පවුල් ඒකකය තුල අපි ඒ දේ ශක්තිමත්ව භුක්ති විඳින්න ඕන. අපි දෙවියන් වහන්සේට කී කරුව දෙවියන් වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන පුද්ගලයෝ හැටියට දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙනා වූ ආශිර්වාද අපි ලබාගෙන තිබෙන්න ඕන. එවිට තමයි අපිට පහසු වෙන්නේ ඒ දේ අනිත් අයට කියන්න. අනිත් අයට සමහර වෙලාවට කියනකට වඩා අපිට ක්‍රියාවේදී අපි ඒ අය දකින්න ඕන. මේකේ ප්‍රධාන හැටියට මම දකින්නේ අපි පවුලක් හැටියට සිද්ධි අනිත් අය ගාවට යන්න කලින් මම ඉස්සරලාම ගන්නම් පවුලේ ප්‍රධානියාව. දෙවියන් වහන්සේ අපගේ සභාවේ හිසව සිටිනවා වගේ, යේසුස් වහන්සේ අපගේ හිසව සිටිනවා වගේ පවුලක හිසව සිටින්නේ පුරුෂයා. මේ පුරුෂයා වැනෙන කෙනෙක් වුණොත්, පුරුෂයා ආදර්ශමත් ජීවිතයක් නැති කෙනෙක් වුණොත්, පුරුෂයා බේබද්දෙක් වුණොත්, පුරුෂයා ඒ ඇබ්බැහිකම් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් එයාට කවදාකවත් එයාගේ දරුවන්ව හදා ගන්නත් බෑ. එයාගේ පවුල හසුරුවා ගන්නත් බැරුව යනවා. ඒ නිසා අංක 1 විය යුත්තේ දෙවියන් වහන්සේගේ සභාවේ පවුලක් හැටියට ඔබ උන්වහන්සේගේ පාමුල සිටිනවා නම්, පවුලක් නැතුව ඔබ තනියෙන් හෝ පුරුෂයෙක් නම් ඔබ සිටින්නේ ඔබගේ ගැලවීම ලබලා නැති භාර්යාව, ගැලවීම ලබලා නැති දරුවෝ සිටිනවා නම් ඔබ ඉස්සරලාම කරන්න ඕන මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, ඔබ හරි තැනකට එන්න ඕන. ඔබ දෙවියන් වහන්සේගේ පාමුල දේව බයෙන් යුක්තව, දෙවියන් වහන්සේගේ වචනයට එකඟව ඔබ ජීවත් වෙන පුද්ගලයෙක් වුණොත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන පුද්ගලයෙක් වුණොත් ඔබගේ පවුල හසුරුවා ගන්න, ඔබගේ පවුල ගොඩනගා ගන්න, ඔබගේ පවුල යහපත් මාර්ගයට ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අපිට අනිත් අය ගාවට යන්න. ඒ නිසා සමාවෙන්න. ඒ නිසා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, මේ gedara මූලිකයා නිවසේ ආදර්ශමත්ම පුද්ගලයා වෙන්න ඕන. ඒ කියන්නේ ඔහුගේ සාක්ෂිකාර ජීවිතයේ ඇතුව තමයි ඔහු ජීවත් වෙන්න ඕනේ. ඔහුගේ පවුල හික්මවීමකට ඔහුට ගේන්න පුළුවන් වෙන්න ඕනේ. නැතුව ඔහු කවදාකවත් ගෙදරට බීගෙන ඇවිල්ලා ගෙදර කෑකෝ ගහනවා නම්, ගෝසා කරනවා නම් ඒ පවුල කොහොමද යහපත් පවුලක් හැටියට කරන්නේ? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ වැරදි වැඩ හැටියට ඒ මම කිව්වා වූ ඇබ්බැහිකම් නැතුව ඇති, ඔබ අරක්කු බොන්නේ නැතුව ඇති. නමුත් ඔබ දෙවියන් වහන්සේට දේව බයට හැදිච්ච පුද්ගලයෙක් වෙන්න ඕන. දෙවියන් වහන්සේට කීකරුව, දෙවියන් වහන්සේට අවනත වෙන්නා පුද්ගලයෙක් වෙන්න ඕන. එවිට තමයි ඔබට ඔබගේ පවුල හසුරුවන්න ඉස්සරලාම පුළුවන්කම ලැබෙන්නේ මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ඒ ඔබ ආදර්ශමත් විදිහට ඔබගේ තිබෙන්නා වූ ඒ සියලු ක්‍රියාවලදී ඔබ පවුල තුල කැපී පෙනෙන්නා වූ යහපත් පුද්ගලයා වුණොත් ඔබගේ භාර්යාව ඉබේටම දෙවියන් වහන්සේගේ පාමුලට එන්න පුළුවන්. ඔබගේ අයාලේ යන දරුවෝ හිටියොත් කවදාකවත් ඒ දරුවෝ විනාශ වෙන්න යන්නේ නැහැ. ඔබගේ ආදර්ශය වුන් දකින්නවා. ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙන කල දෙවියන් වහන්සේ ඒ පවුලට අවශ්‍ය රැකවරණය එතන දෙනවා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. මෙහිදී ඔබගේ ජීවිතයේ සාක්ෂිය ඉතාමත් වැදගත්. අන් අයට කරන්නා වූ ඔබ කරන්නා වූ ඒ උපකාර වෙන්න පුළුවන්. අන් අය සමග ඔබ බෙදා හදා ගැනීම, අන් අය සමග ඔබ හැසිරෙන ආකාරය, සමාජයේ ඔබ ජීවත් වෙන විදිය,
මේ සියල්ල ඔබගේ ප්‍රතිරූපයේ සමග දෙවි පියාණන් වහන්සේගේ මේ යහපත් පවුලක පළවෙනි පුද්ගලයා හැටියට ඒ ගෙදර පුරුෂයාට ඒ දේ ප්‍රධානව තිබෙනවා මගේ සහෝදරයා සහෝදරිය. ඒ වගේම අපි දැනගන්න ඕන අපි බලමු උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ල පදයක් ගීතාවලිය පොතේ ගීතාවලිය පොතේ 128 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 128 එකේ සිට මම පොඩි පද කීපයක් කියන්නම්. මෙතනදී අපි ගන්න යන්නේ අනිත් අයට ආදර්ශමත් පවුලක් තිබෙන තැන දෙවියන් වහන්සේ පුදුමාකාර විදිහට දේව බය තියෙන පවුලකට උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා. අපි කියමු. ඒකේ මාතෘකාව ඉඳලා මම කියවන්නම් දේව බය ඇත්තාගේ පවුලේ දියුණුව. දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇතුව දෙවියන් වහන්සේට බය වෙනවා කියන්නේ මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේ දැක්කහම අනේ දෙවියන් වහන්සේ කියලා අපි ඇකිලෙන එක නෙමෙයි. දෙවියන් වහන්සේ කියපු ආඥාවල් වලට අපි කීකරුව ජීවත් වීම තමයි දේව බය. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රසන්න ජීවිතය ගත කිරීම තමයි දේව බය කියන්නේ. අපි මෙතන කියමු. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවන්නා වූ උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නා වූ සියල්ලෝම භාග්‍යවන්තයෝය. නේද? මෙතන දේව මාතෘකාව ගත්තේ දේව බය ඇත්තාගේ පවුලේ දියුණුව. ඔබ කල්පනා කරලා බලන්න ඔබට යම්කිසි අඩුපාඩුකමක් තිබෙනවද? ඔබට යම්කිසි අගහිගකමක් තිබෙනවද? ඔබ දෙවියන් වහන්සේගේ පවුලේ සමාජිකයෝ වෙන්න පුළුවන්. මේක රහසක් හැටියට මේක තියාගන්න. අංක 1 ඔබ කල්පනා කරලා බලන්න ස්වාමින් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ආඥාවල් වලට කීකරුව ඔබ ජීවත් වෙන්නවද කියලා. දේව බය ඇත්තා වූ පුද්ගලයෙක්ද ඔබ කියලා බලන්න. උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නා වූ සියල්ලෝම භාග්‍යවන්තයෝය. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. මක්නිසාද නුඹ නුඹේ අත්වැඩේ ඵල කන්නේය. මෙතන කියන්නේ ඒකයි. අපි යම් දෙයක් කරනවා නම් ඒක අනිවාර්යෙන්ම සඵලමත් වෙන්න යනවා. අපිට ඒකේ ප්‍රයෝජනයක් ලැබෙන්න යනවා. අපි දෙවියන් වහන්සේට බයව ජීවත් වෙන දේව පවුලක දරුවෝ හැටියට අපි උන්වහන්සේට කීකරුව දේව බයට සිටියොත් අනිවාර්යයෙන්ම උන්වහන්සේ කියනවා මක්නිසාද නුඹේ අත්වැඩේ ඵල කන්නේය. ඒ කියන්නේ කවදාක්වත් අපගේ දේවල් ඒ අකාලේ විනාශ කරන සතුරාට ඒ කියන්නේ ලෝකයෙන් පැමිණෙනා වූ ඒ වසංගතයට ඒ කුණාටුවට ඒ නේද ඒ වැස්ස නැති කාලේ එන්නා වූ නියඟයට අධික වර්ෂාවෙන් වෙන්නා වූ ගම් අතුරට මේ කිසිම දෙයකට දෙවියන් වහන්සේගේ පවුල විනාශ කරන්න බැරුව යනවා මගේ සහෝදරයා සහෝදරිය. මක්නිසාද නුඹේ අත්වැඩෙහි ඵල කන්නේය. නුඹ වාසනාවන්ත වන්නේය. නුඹට සුභ සිද්ධ වන්නේය. නේද? දෙවියන් වහන්සේගේ වැඩ කරන දෙවියන් වහන්සේට බය වෙන පුද්ගලයාගේ තිබෙනා වූ සඵලත්වය ආශිර්වාදය. ඒ වගේම මේක තමයි ප්‍රධානම දේ. සමහර වෙලාවට නේද අපිට අපේ පවුල් වල අය සමහර වට කියනවා ඇති දෙවියන් වහන්සේගේ සභාවේ මම ඉන්නවා. හැබැයි මට මගේ පවුල ගැන කලකිරීමෙන් මං ඉන්නේ. මගේ භාර්යාව ගැන මං කලකිරීමෙන් ඉන්නේ. සමහර අයට එහෙම වෙන්න පුළුවන්. නමුත් මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය මේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ හොඳට හිතට ගන්න. මේක භාර්යාවට වෙන්නත් පුළුවන්, ස්වාමි පුරුෂයාට වෙන්නත් පුළුවන්. ඔබ එක එක්කෙනා අද වෙනතුරු ඔබගේ පෞල් ජීවිතයේ යහපත්ව සන්තෝෂයෙන් මුක්ති විඳින්න බැරි නම් ඔබ හිතලා බලන්න ඔබ මෙන්න මේ තැන ඉන්නවද කියලා. දෙවියන් වහන්සේගේ වචනයට එකඟව දේව බයට ඔබ හැසිරෙනවද කියලා බලන්න මගේ සහෝදරයා සහෝදරිය. මෙතන උන්වහන්සේ කියනවා නුඹේ භාර්යාව නුඹේ ගේ ඇතුලේ පළ දෙන මිදිවැලක් වන්නීය. නේද? ඊතර කතා කරන්නේ සමහරුන්ට නම් භාර්යාව පළ දෙන නෙමෙයි එළ දෙන වගේ පේන නැත්තේ. නේද? හැන්දෑවට එළියට ගිහිල්ලා එදා හම්බ කරන්නා වූ සම්පූර්ණම එයාගේ ආදායමට බාර් එකට ගිහිල්ලා හෝ යම් තැන්වලට ගිහිල්ලා නේද? ඒක මත්ද්‍රව්‍ය අරගෙන ගෙදරට පැමිණෙනා වූ පුද්ගලයාට භාර්යාව ගේ ඇතුළට එද්දී මේ ආකාරයට පේන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ දේව බයට හැදුනා වූ දේව බය සමග ජීවත් වෙන්නා වූ පුද්ගලයාට උන්වහන්සේ කියනවා උන්වහන්සේ තමයි මේ දේ ලබා දෙන්න යන්නේ. නුඹේ භාර්යාව නුඹේ ගෙයි ඇතුළෙහි පළ දෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැලමෙන් වන්නේය. බලන්න දේව බය තිබෙන්නා වූ පවුලක දෙවියන් වහන්සේ අනුව ජීවත් වෙන්නා වූ පවුලක දෙවියන් වහන්සේ සලස්සන්නේ මේ ආකාරයට.
අද ගොඩාක් අයට තමුන්ගේ දරුවෝ හැදලා තියෙනවා. නමුත් ඒ දරුවෝ ගැන ප්‍රීතිමත් වෙන්න බැරුව තිබෙනවා. ඒ දරුවෝ යම් යම් කාරණාවලදී අපීකරු වෙන ස්වභාවයවල තියෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ කියනවා නුඹේ දරුවෝ එහෙම වෙන්න යන්නේ නැහැ. නුඹේ දරුවෝ මේසේ වටේ තිබෙන්නා වූ ඔලිව පැලමින් වෙන්න යනවා. ඒ කියන්නේ හැමදාම පළ දරන්නා වූ ඒ ඊටමත් අලංකාරව ඔලිව පැලේ තියෙන විශේෂම ගුණාංගය තමයි මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ඒක නියඟ කාලයට ඒක කොළ වැටෙන්න යන්නේ නැහැ. ඊටමත් සීත කාලයට අයිස් වැටුණා කිව්වත් ඒකේ කොළ හැලෙන්න යන්නේ නැහැ. ඒ පැලේ මොනම වාතාවරණයක් ආවත් ඒ පැලේ ඒ ආකාරයෙන්ම වර්ධනය වෙනවා. ඒක තමයි ඔලිව පැලේ තියෙන විශේෂම ස්වභාවය. ඒ නිසා මෙතන කියන්නේ ඒකයි අපගේ නිවසට අගහිගකම් එන්න පුළුවන්. නමුත් අපි දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන පවුලක් හැටියට මොන වාතාවරණයේ තිබ්බත් අපි සරු වෙනවා පමණයි, අපි ශාස්ත්‍රීක වෙනවා පමණක්මයි දෙවියන් වහන්සේගේ කරුණාව තුළ. ආමෙන්. බලව ස්වාමින් කෙරෙහි බය වෙන තැනැත්තේ මෙසේ ආශිර්වාද වන්නේය. නේද? උන්වහන්සේගේ වචන කියන්නේ ඒකයි දෙවියන් වහන්සේ කෙරෙහි බය වෙන තැනැත්තේ මෙසේ ආශිර්වාද වන්නේය. ස්වාමින් වහන්සේ සියොන්හි සිට නුඹට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. ඒ වගේ මගේ ප්‍රේමවත් සහෝදරියා සහෝදරි බලන්න දෙවියන් වහන්සේගේ පවුල මේ උන්වහන්සේ තුල අපි ජීවත් වුණොත් අපිට මොනතරම් ආශිර්වාද ලබා ගන්න පුළුවන්ද? උන්වහන්සේගේ අරමුණත් ඒකයි මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. හැබැයි මේකේ අපි මේ උරුම කරගන්නේ අපිට උරුම කරගන්න දේවල්. මේක අපිට උරුම කරගන්න අපි අංක එක ආදර්ශමත් වෙන්න ඕන දෙවියන් වහන්සේගේ දේව බයට කීකරුව දෙවියන් වහන්සේට යටහත් අපි ජීවත් වෙන්න ඕන. එතකොට අපිට උන්වහන්සේගේ උරුමය උරුම වෙනවා. අපිට ගොඩාක් ආශිර්වාද ලැබෙනවා. ඊට පස්සේ අපිට අන් අය ගාවට යන්න හරිම පහසුයි. මක් නිසාද අපි අනිත් අයට ගාවට ගිහිල්ලා අපි කියන දේ අපි පළ දරලා තිබෙනවා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ඒක තමයි පළවෙනි ආදර්ශය වෙන්න යන්නේ. අපි ගිහිල්ලා අපිට නැති දේවල්, දෙවියන් වහන්සේ අපිට නොකරපු දේවල් අපි අල්ලපු ගෙදර කෙනාට කිව්වොත්, අපගේ සහෝදරයාට අපගේ සහෝදරීට අපි ගාව නැති දේවල් කිව්වොත් අපේ දෙවියන් වහන්සේ මෙහෙමයි, දෙවියන් වහන්සේ බලවන්තයි කියලා අපිට අපේ ගෙදර හිගකමෙන් නම් අපි ඉන්නේ. අපේ ගෙදර හැමදාම ප්‍රශ්න නම්, අපේ ගෙදර අම්මා තාත්තා රණ්ඩු වෙනවා නම්, අපේ ගෙදර දරුවෝ අයාලේ යනවා නම් අපිට අනිත් අයට ඒ දේ කියන්න බෑ මගේ සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේගේ පවුල මෙතන ඒ සාක්ෂිකාර පවුලක් හැටියට ඔබ සිටියොත් පමණයි ඔබට මට පුළුවන් වෙන්නේ අනිත් අයට ගිහිල්ලා කතා කරන්න. මේක අවස්ථාවක් වෙලා තිබුණා. මේ වාතාවරණය අපි දැන් මාස දෙකක් විතර වගේ ගොඩාක් අය තමුන්ගේ නිවෙස්වල හිර වෙලා හිටියා. ඒ අවස්ථාවේදී සිටියේ ඔබගේ පවුලේ පුද්ගලයෝ පමණක්මයි. වැඩි හරියක් හිටියේ ඔබගේ පවුලේ අය සමග පමණයි. ඔබ කල්පනා කරලා බලන්න මේ කාලය තුල ඔබ දෙවියන් වහන්සේට ලං වෙච්ච ස්වභාවය කොහොමද? දෙවියන් වහන්සේ සහ ඔබ අතර තිබුණු ගනුදෙනුව කොහොමද? ඔබ යහපත් ආකාරයට දේව බයෙන් යුක්තව මේ වෙලාවේ ඔබ හැසිරුණා නම් මේ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද මේ ආවා වූ කාලය තුල හිගකම ඔබට නැති වෙනවා. මා විශ්වාස කරනවා දෙවි පියාණන් වහන්සේගේ දරුවෝ හැටියට මේ ඉතාලි දේශයේ උන්වහන්සේ වඳුරපු ඔබමා උන්වහන්සේ සමග හැසිරිච්ච ඔබමාහට ওই ලෝකේ ගොඩාක් අය කියනවා වගේ බඩගින්න ඉඳ සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේ අපිට අවශ්‍ය කරන දේ අවශ්‍ය වෙලාවදී දුන්නා. අපිට මානසික සුවය, මානසික නිදහස ඒ සියල්ල උන්වහන්සේ අපට දුන්නා. ඒ අපි දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්නා වූ ආකාරයේ සමගයි මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ආමෙන්. අපි මේ වගේ පොඩ්ඩක් තව ඉස්සරහට යන්න. අපි මේ ලෝකෙ මොන සේවය කරන්න වුණත් දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණා මොනම ආකාරයක දෙයක් කරන්න වුණත් ඒ ආදර්ශමත් ජීවිතය ඉතාමත් වැදගත් වෙනවා. ඒක තමයි යහපත් ජීවිතයක් හැටියට ගත කෙරුවොත් පමණයි අපට අනිත් අය ගාවට යන්න පුළුවන්. අපි වැඩි බයිබල් පද කියවන්න යන්නේ අපි දකිනවා නෝවාගේ පවුල නේද? දෙවියන් වහන්සේ පළමු ජලගැල්මේදී මේ ලෝකේ විනාශ කරන්න යනවා. නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණා කියලා අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ. ඒ හැසිරුණා වූ නෝවා සමග දෙවියන් වහන්සේ සිටියා. ඒ වගේම නෝවා දෙවියන් වහන්සේ සමග ගත කෙරුවා වූ ඒ ජීවිතේ සහ නෝවා තමුන්ගේ පවුලේ අය සමග, තමුන්ගේ භාර්යාව, තමුන්ගේ දරුවෝ සමග ඒ ගත කෙරුවා වූ ජීවිතේ නිසා දෙවියන් වහන්සේ ඔහුට අවස්ථාවක් දෙනවා ඒ විනාශ වෙන්නා වූ ලෝකයෙන් ඔවුන්ව ගලවන්න. නේද? නෝවාට දෙවියන් වහන්සේ දෙනවා සැලැස්ම නුඹ නැවක් සදපන්. මේ විනාශ වෙන මේ ලෝකේ මම විනාශ කරන්න යනවා. නුඹ සහ නුඹගේ භාර්යාව සහ නුඹගේ දරුවෝ මේ නැවට ඇතුල් වෙයන් කියලා දෙවියන් වහන්සේ සැලැස්මක් දෙනවා. ඒ දෙවියන් වහන්සේ ඒ පවුලට
දෙවියන් වහන්සේ සමග තිබුණා වූ සම්බන්ධකම නිසායි උන්වහන්සේ කරුණාව දුන්නේ. අද ඔබටත් මටත් මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය මේ ලෝකේ කාරණාවල් වලදී ඔබ දෙවියන් වහන්සේ සමග සිටිනවා නම් දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම සැලැස්මක් දෙනවා. ඒ එන්නා වූ විපත්තියේදී, ඒ එන්නා වූ පීඩාවේදී, ඒ එන්නා වූ ප්‍රශ්නේදී ඔබට ජය ගැනීම සඳහා දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය කරන්නා වූ සැලැස්ම දෙනවා මගේ සහෝදරයා සහෝදරිය. ඒක දෙවියන් වහන්සේගේ පොරොන්දුවක්ව තිබෙනවා. දෙවි පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්නා වූ ඒ දරුවන්ට දෙවියන් වහන්සේගේ රැකවරණය උන්වහන්සේ උරුම කරලා දීලා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා කොර්නේලියස් කියලා එක්තරා ඒ නායකයෙක් සිටියා. ක්‍රියාපොතේ අපි බලමු. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ මම ඔබට කියන්නක බහගන්න. ඉතාලික කණ්ඩායමයි කියන හේවා කණ්ඩායමේ 100කට මුලාදෑනියෙක් වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කයිසාරියේ සිටියේය. ඔහු භක්තිවන්ත වූ තමාගේ ගෙදර සියල්ලන් සමග දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇතිව සිටියා වූ සෙනකට බොහෝ දන් දුන්නා වූ නිතරම දෙවියන් වහන්සේට යාඥා කළා වූ කෙනෙක්ව සිටියේය. නේද? මේ කොර්නේලියස් කියනා වූ පුද්ගලයා අපි දකිනවා එයාට ගොඩාක් දේවල් හම්බුණා. එයා හේවා කණ්ඩායමේ නායකයෙක්. හැබැයි ඒ දේවල් හම්බුණා හින්දා නෙමෙයි මෙයා දෙවියන් වහන්සේට කීකරුනේ. මේ කොර්නේලියස් කියනා වූ යහපත් පුද්ගලයා එයාට තිබුණු දේ අන් අය සමග බෙදාගත්තා. ඒ වගේම තමයි දෙවි පියාණන් වහන්සේට දෙන්න ඕන නිසි ගෞරවය උන්වහන්සේ ඒ සුද්ධ සබත් දවස වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ යාඥාවල් පවත්වන අවස්ථාවල් වෙන්න පුළුවන්. ඒ සෑම විටම ඔහු දෙවි පියාණන් වහන්සේට ගෞරවය කෙරුවා. අපි මෙතන දකිනවා ඔහු භක්තිවන්ත වූ තමාගේ ගෙදර සියල්ලන් සමග දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇතිව සිටියා වූ ඒ ගෙදර මේ පවුලේ සියලුම දෙනාම දේව බයට සිටියා වූ පුද්ගලෙක් මේ කොර්නේලියස් කියන්නේ. නිතරම දෙවියන් වහන්සේට යාඥා කළා වූ කෙනෙක් නේද? අපි මේ කොර්නේලියස්ගේ ජීවිතේ අපි ගොඩාක් ගන්න යන්නේ නැහැ. වෙලාව යන නිසා මම දකින්න එක පවුලක් හැටියට ඔහු ඉතාමත් ශාස්ත්‍රීක වුණා. ඉතාමත් දෙවි පියාණන් වහන්සේට ලං වෙලා දේව බයෙන් යුක්ත වේ පවුල සිටිය නිසා දෙවියන් වහන්සේ ඔහු උසස් කෙරුවා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ඒ නිසා දේව දරුවෙනි මම ඔබ සමග බෙදාගන්නේ අද මාතෘකාව ඔබට නැවතත් මම කියන්නම්. පවුලක් හැටියට අපි මේ සේවය කරද්දී අපිට ලබා ගන්න පුළුවන් ආශිර්වාද. ඔබ මගේ සහෝදරයා සහෝදරිය දෙවි පියාණන් වහන්සේට ඔබ තනිව වෙන්න පුළුවන් මේ ඉන්නේ. නමුත් උන්වහන්සේ කියනවා ඔබගේ පවුල සමග දෙවියන් වහන්සේට ඔබ ලං වෙන්න උත්සාහ කරන්න. ඒක ඔබට අමාරු කාරණාවක් හැටියට තිබෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ පාමුල ඔබ යටත් වෙමින් උන්වහන්සේට යාඥා කරන්න. ස්වාමිනී ඔබ වහන්සේට මම එකඟ වෙනවා. ඔබ වහන්සේගේ කාරණාවල් මම ඉෂ්ට කරනවා කියද්දී දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ පවුල එකමුතුකමට ලං කරලා දෙවියන් වහන්සේට එකමුතු පවුලක් හැටියට සේවය කරන්න අවස්ථාවක් ලබා දෙනවා මගේ සහෝදරයා සහෝදරිය. අපි මේ ලෝකේ සේවය කිරීම කියන වචනේ ගත්තොත් සමහරු නේද අපි දකිනවා අනිත් අයට උදව් කරනවා. මිල මුදල් වලින් උදව් කරනවා. තව එක එක ආකාරයෙන් අනිත් අයට උදව් කරනවා, සේවය කරනවා. ඒක ආගමික වෙන්න නෙමෙයි, අපේ කිතුණු දහම පමණක් නෙවෙයි, ලෝකෙ තිබෙනා වූ ගොඩාක් සංවිධාන වලින් ගොඩාක් අය එක එක්කෙනාට උදව් කරනවා. ඒක සාමාන්‍යයෙන් නේද සල්ලිකාර අය උදව් කරනවා, සල්ලි නැති අය ඒ තමුන්ට පුළුවන් විදිහට උදව් කරනවා, තමුන් දන්න ආගමේ හැටියට ඒ දේ කරනවා. නමුත් දෙවි පියාණන් වහන්සේගේ දරුවෝ හැටියට ඒක පමණක් නෙවෙයි අපිට තිබෙනා වූ සේවය. අපිට තිබෙන්නේ උන්වහන්සේ මේ ලෝකයට නේද යේසුස් වහන්සේ නැවත උන්වහන්සේ පැමිණෙනවා මේ ලෝකේ සිටිනා වූ සෙනගව දෙවි පියාණන් වහන්සේගේ රාජ්‍යයට ගෙන යන්න. අපිට තිබෙනා වූ සේවය නම් උන්වහන්සේගේ මේ දෙවෙනි පැමිණීමේදී සුද්ධවන්ත සෙනගක්ව සුද්ධව දෙවි පියාණන් වහන්සේගේ සමග සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට මේ මිනිස්යාව ගොඩනගන එක තමයි අපිට තිබෙනා වූ සේවය. මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරිය, ඒක ඊටමත් ආදර්ශමත් ලෙස විය යුතුව තිබෙනවා. මක් නිසාද අපි ඒ සුද්ධ ජීවිතයක් ගත කරන්නේ නැත්තම් අපි කොහොමද අනිත් අයට සේවය කරන්න යන්නේ? අනිත් අයට අපි කියන්නේ නුඹලාගේ කරන දේවල් වැරදි.
නුඹලා යහපත්ව වරෙලා දෙවි පියාණන් වහන්සේගේ පාමුලට කියන්න බෑ. ඒ නිසා පළමු කොට අපි සුද්ධ ජීවිතයක් ගත කිරීම යුතුව තිබෙනවා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ආමෙන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම උන්වහන්සේගේ වචනයට අනුව අපිට තනියම සේවය කරලා පළදරන්න බැරිව තිබෙනවා. උන්වහන්සේ අපිට උපමාවක් ගන්නවා, උපමාවක් අරගෙන කියනවා අත්ත මිදිවැලට සම්බන්ධ වෙලා තිබුණොත් විතරයි පළදරන්න පුළුවන්. මේක අපි පවුලක් හැටියට එක එක්කෙනා සම්බන්ධ වෙන්න ඕන දෙවි පියාණන් වහන්සේ නැමැති ඒ ශරීරයට. ඒ දෙවි පියාණන් වහන්සේගේ සභාවට අපි සම්බන්ධ වෙන්න ඕන. උන්වහන්සේ හිසව සිටින්නා වූ සභාවට අපි සම්බන්ධ වෙන්න ඕන. එවිට තමයි අපිට යහපත් ඵල අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. යහපත්ව ඵල දරන්න පුළුවන් වෙන්නේ එවිටයි මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරියෝ. සමහර වෙලාවට අපි තනිව සිටිනවා නම් අපිට ඵල දරන්න බැරුව අපිව වේලිලා යන්න පුළුවන්. අපි උන්වහන්සේගේ වචනේ අපි තව පදයක් බලමු. සුද්ධ යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මම ඔබට කියන්නම්. නේද? ඒකේ මම මුලින් ඉඳලා පොඩ්ඩක් කියාගෙන යන්නම් ඔබ අහගන්න. මම සැබෑ වූ මිදිවැලය මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු වතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු වතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. මා විසින් නුඹලාට කී වචනේ කරන කොටගෙන නුඹලා දැන් පවිත්‍රය. මෙන්න මෙතන අපි අහගමු. මා තුල පැවතෙන්න මමත් නුඹලා තුල පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවක් මෙන් නුඹලා මා තුලෙහි නොපවති වුනම් ඵල දරන්ට නුඹලාට බැරිය. නේද? මෙතන අපි ඒකයි නේද පවුලක් හැටියට අපි එකමුතු වෙද්දී ඒ දෙවි පියාණන් වහන්සේ යේසුස් වහන්සේ නැමැති ඒ ශරීරයේ නැමැති ඒ තැනට අපි බද්ධ වෙන්න ඕන. අපි පවුලක් හැටියට දෙවියන් වහන්සේට යාඥා කරනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට අපි හරි ආකාරව සම්බන්ධ වුණොත් පමණයි අපිට ඒ යහපත් ඵල අපිට දරන්න පුළුවන් වෙන්නේ මගේ සහෝදරයා සහෝදරියෝ. ඒ වගේම ඒකේ 16 වෙනි පදේ කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාපත් කළෙමි. නේද? මෙතන මේ වචනේ අසන්නා වූ ඔබ එක එක්කෙනාට යේසුස් වහන්සේ අද කතා කරනවා. ඔබලා නෙමෙයි යේසුස් වහන්සේව තෝරගත්තේ. ඔබගේ පවුල තෝරගෙන තිබෙන්නේ යේසුස් වහන්සේ විසින්. ඒ නිසා අද ඔබ මේ වචනේ හිතට ගන්න මගේ සහෝදරයා සහෝදරිය. ඔබට යහපත් ඵල දරන පිණිස, ඔබ යහපත් පවුලක් වෙන පිණිස යේසුස් වහන්සේ කියනවා මා නුඹලා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාපත් කෙලිමි. එසේ කලේ නුඹලා ගොස් ඵල දරන පිණිසත්, නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගේ නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිස. නේද? යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. උන්වහන්සේ අපව තෝරගත්තු නිසා අපි උන්වහන්සේගේ නාමයෙන් මොන දෙයක් එකමුතු වෙලා මොන කාරණාවක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ ඒ දේ දෙවියන් වහන්සේ දෙන්න යනවා. මක් නිසාද ඒ දේ දෙන්න උන්වහන්සේ පොරොන්දුව සිටිනවා. මොකද උන්වහන්සේ තමයි ඔබව මව තෝරාගෙන තියෙන්නේ. ඔබව මව තෝරාගෙන අද මේ ස්ථානයේ ඔබ සිටින්නේ නිවසේ වෙන්න පුළුවන්. ඔබ එක රටවල් වල වෙන්න පුළුවන්. ඔබ කොහේ සිටියත් ඒ යේසුස් වහන්සේ තමයි ඔබව තෝරාගෙන තිබෙන්නේ. මේ වචනේ අසන්නා ඔබ මා ඒ නිසා ඊටමත් වාසනාවන්තව සිටිනවා. මක් නිසාද යේසුස් වහන්සේගේ කරුණාව කරන කොටගෙන උන්වහන්සේ ඒ අපව තෝරාගෙන තිබුණා. අපි ඉල්ලන්නා වූ යහපත් දේවල් ඔබ ඉල්ලන්න ස්වාමිනී ඔබට සේවය කරන පිණිස යහපත් පවුලක් මට දුන මැනව. මගේ පවුල එකමුතු කරමින් ඔබ වහන්සේගේ සේවයට ඔබ වහන්සේ බාරගත වෙනවයි කියලා ඔබ කියනවා නම් උන්වහන්සේ දේ දෙන්න බලාගෙන සිටිනවා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. හාලලූයා. ඔබ මෙන්න මෙහෙම හිතලා බලන්න අපි නේද ලංකාවේ ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහද්දී ටීම් එකේ 11 දෙනෙක් ඉන්නවා. අපි මැච් එකක් ගහන්න ගියාම සමහර වෙලාවට නේ 11 දෙනා අතරනේ එක්කෙනෙක් කීපර් ඉන්නවා, එක්කෙනෙක් බෝල් දානවා, තව අනිත් අය එක එක තැන්වල තමයි අහුලන්න හිටින්නේ. නමුත් අන්තිමට මේ මැච් එක ගහලා ඉවරුනහම අපි කියන්නේ අපි මැච් එක දින්නා. එක්කෙනෙක්වත් කියන්න බෑ මම මැච් එක දින්නා නෙමෙයි. අපි මේ ලෝකේ සටන් කරන්න අපිට තිබෙනවා සතුරාට විරුද්ධව. ඒ
යක්ෂයාට විරුද්ධව ඔබට මට විරුද්ධව තිරින්නා වූ ඒ යක්ෂයාට විරුද්ධව සටන් කරන්න අපි තනියම සටන් කරනවට වඩා අපි කණ්ඩායමක් හැටියට අපි පවුලක් හැටියට මේ උන්වහන්සේගේ බැම්මෙන් අපි වෙලිලා අපි යහපත්ව ඒ ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරයට අපි සටන් කරන්න ගියොත් මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අපිට ඊටමත් යහපත් ජයප්‍රාප්ත කරගන්න පුළුවන් වෙනවා. උන්වහන්සේගේ වචනේ ඒකයි කියන්නේ නේද? දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් රැස් වෙනවත් මම එතන සිටිනවා. ඒ නිසා මේ ලෝකෙන් ජය ගන්න පුළුවන් ප්‍රධානම ආකාරය උන්වහන්සේ අපට පවුලක් හැටියට දීලා තිබෙනවා. ඔබගේ නිවසේ මේ අවස්ථාවේදී ඔබ පමණක් ඔබගේ පවුලේ පමණයි සිටින්නේ. ඔබට එන්නව මොන කාරණාවද එන්නේ? ඔබට ජය ගන්න බැහැයි කියලා හිතෙන්නේ මොන කාරණාවද? ඔබ එකමුතු එක්සිත්ව දරන මණ්ඩල දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යෙන් මේ දෙයට ජය දෙන්න යන මගේ සහෝදරයා සහෝදරි. ආමේන් හාලෙලූයා. ඒ වගේම අපි උන්වහන්සේගේ වචනේ අපි ප්‍රධාන චරිතයක් ගැන අපි බලන්න යනවා. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දුන්නා උන්වහන්සේගේ ප්‍රධාන ආදර්ශමත් පුද්ගලයා තමයි අපි දකින්න විදිහට මේ සුද්ධ ලියවිල්ලේ වැඩි කොටසක් ලිව්වා ඒ පාවුලුතුමා. පාවුලුතුමා සමග සේවයේදී පාවුලුතුමා එක එක නගරවලට ඔහුගේ සේවයේ යද්දී ඔහු සමග ඒ උරුණුර ගැටි සේවය කරපු ඒ භක්තිවන්ත පවුලක් සිටියා. ඒ පවුල නේද? අකිලා සහ ප්‍රිස්කිලා. අකිලා සහ ප්‍රිස්කා. අපි දකිනවා ඒ දෙන්නෙකුගේ සේවය එදා ඉතා මහත්ව තිබුණා. ඒ වගේම මේ සුද්ධ ලියවිල්ලේ නේද ගොඩාක් තැන්වල ඒ දෙදෙනාට ස්තුති කරලා ඒ දෙදෙනා ගැන කතා කරලා ඒ දෙදෙනා ගැන වර්ණනා කරලා තිබෙනවා. මක් නිසාද? පවුලක් හැටියට කරන්නා වූ සේවය ගැන දෙවියන් වහන්සේ යහපත්ව දෙවියන් වහන්සේ මහත්ව ප්‍රසන්නව සිටිනා මගේ සහෝදරයා සහෝදරිය. ඔබ මා තනියම සිටින පුද්ගලයෝ නම් ඒ අයට උන්වහන්සේගේ ඒ යහපත්කම වෙනම තිබෙනවා. නමුත් ඊට වඩා පවුලක් හැටියට උන්වහන්සේ අපට දෙන්නා වූ මහත් ආශිර්වාද ගොඩාක් තිබෙනවා. පවුලක් හැටියට ජය ගන්න පුළුවන් අවස්ථාවල් ගොඩාක් තිබෙනවා. අපි බැලුවොත් එහෙම මේ භක්තිවන්ත ආදර්ශමත් පවුල අකිලා සහ ප්‍රිස්කිලා ගැන අපි කුඩා ස්වල්පයක් බලමු. ක්‍රියාපතේ 18 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපතේ 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා මම කියන්නම්. කොරින්තියේ මෙහෙය. මෙයින් පසු පාවුල් අතීනසෙන් පිටත්ව කොරින්තියට ආවේය. පාවුල්තුමා අතීනසේ ඉඳලා කොරින්තියට ආවා. ක්ලෞදියස් සියලු යුදෙව්වරුන්ට රෝමෙන් අහක්ව යන්ට අනකර තිබූ බැවින් ඉතාලියෙන් අලුත ආවා වූ පන්තස්හි උපන් මිනිසෙකු අකිලා නම් එක්තරා යුදෙව්වෙක් ප්‍රිස්කිලා නම් ඔහුගේ භාර්යාව සමග පාවුල්ට සම්බුණාය. නේද? අපි මෙතන දකිනවා ඒ පාවුල්තුමා මේ කොරින්තියට එන වෙලාවේදී රෝමේ ඉඳලා තව පවුලක් මෙහෙට ඇවිල්ලා තිබෙනවා. නේද? ඒ රෝමේ ඒ කාලේ තිබිච්ච ආ නීතිවල හැටියට මේගොල්ලන්ව රෝමෙන් පිටමන් කරලා මේගොල්ලන් මෙහෙට ඇවිල්ලා. එතන තමයි මේ අකිලා සහ ප්‍රිස්කිලා කියන අකිලා කියන්නේ යුදෙව් පුද්ගලයෙක්, යුදෙව් මිනිසෙක්. එයාගේ නෝනා තමයි ප්‍රිස්කිලා. මේ දෙදෙනා මෙතනදී පාවුල්තුමාට සම්බ වෙනවා මේ කොරින්තියේදී. එතනදී අපි දකිනවා මේ අය දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඉගෙනගෙන යේසුස් වහන්සේගේ වචනේ අනුව ජීවත් වුණා වූ පුද්ගලයෝ තමයි මේ අකිලා සහ ප්‍රිස්කා. ඒගොල්ලන් රැකියාවක් කෙරුවා. ඒ රැකියාව හැටියට එයාලා දෙවියන් වහන්සේගේ ඒ යේසුස් වහන්සේගේ සේවය කරන අතරතුර ඒ සේවයට වෙනම අවස්ථාවක් දෙනවා. ඒ වගේම රැකියාවට අවස්ථාවක් දෙනවා. ඒ හැම රැකියාව කරන විටත් ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරමින් තමයි මේ දේ කෙරුවේ. අපි ඒක ඊළඟට දකිනවා ප්‍රිස්කිලා නම් ඔහුගේ භාර්යාව සමග පාවුල්ට සම්බවිය. ඔහු ඔවුන් වෙතට ගොස් දෙගොල්ලෝම එම කර්මාන්තය කරන්නෝ බැවින්. ඒ කියන්නේ අපි මෙතනින් තව එකක් දකිනවා පාවුල්තුමත් මෙච්චර බලවන්ත සේවකයෙක් වුණත් ඔහුත් යම්කිසි කර්මාන්තයක් කෙරුවා ඔහුට ආදායමක් වෙන විදිහට. ඔහු හැමෝම වෙලාවෙම මිනිස්යන්ගෙන් යැපෙන්න ගියේ නැහැ. මිනිස්යන්ට බරක් වෙන්න ගියේ නැහැ. මිනිස්යන්ට කරදරයක් වෙන්න ගියේ නැහැ. ඔහු ආදර්ශමත් නායකයෙක් හැටියට ඔහු යම් ව්‍යාපාරයක් කෙරුවා. ඒ කියන්නේ යත් ඒ කූඩාරම් හදන්නා වූ ඒ ව්‍යාපාරේ නියලුණා. දෙගොල්ලම එකම කර්මාන්තය කරන්නෝ බැවින් ඔවුන් සමග නැවතී සිට වැඩ කළෝය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීමය. දැන් මෙතනදී පාවුල්තුමත් මේ අකිලා සහ ප්‍රිස්කිලා සමග එකතු වෙලා ඒ
කූඩාරම් හදන වැඩේ කරනවා. ඒ වගේම ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයේදී තර්ක කර යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද හැදහිල්ලට පමුණවා ගන්නට උත්සාහ කළෝය. නේද? අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම මේ සේවය තමුන්ගේ රාජකාරිය වැඩේ කරුවා වගේම දෙවියන් වහන්සේගේ සේවයක් මේ අය කෙරුවා. මේ භක්තිවන්ත පවුල සහ පාවුල්තුමා එකතුව මේ නගරේ කාලයක් යනකම් දෙවියන් වහන්සේ වෙතට යේසුස් වහන්සේ වෙතට අන්නේ භක්තිකයන්ව අන්නේ ජාතිකයින්ව ග්‍රීක්වරුන්ව ඒ ඇදහිල්ලට වුන් ගන්න උත්සාහ කෙරුවා. ඒ වගේම අපි දකින්නවා මගේ ප්‍රේම සහෝදරය සහෝදරිය ඒකෙම ඒ කෙරුවා වූ සේවය කරන කොටගෙන යේසුස් වහන්සේ ඔවුන් දෙස ඉතාමත් ඕනෑකමින් බලලා යේසුස් වහන්සේගේ ඒ මහත් ආශිර්වාදය ඔවුන්ට දුන්නා. 18 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ. ක්‍රියා 18:24. අලෙක්සන්ද්‍රියෙහි උපන්නා වූ උගතෙක් වූ අපොලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසියට ආවේය. ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය. නේද? මේ වෙද්දී ඒ නගරයට එනවා ඉතාවත් උගත් පුද්ගලයෙක් එනවා. ඒ බයිබලයේ ලියලා තියෙනවා නේද? උගතෙක් ආවලු සුද්ධ ලියවිල්ල ගැන යේසුස් වහන්සේගේ වචනය ගැන හොඳට දන්න කෙනෙක් ආවා. ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය. මේ මිනිසයා ස්වාමින් වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මෙන් ජුවලිතව සිට යේසුස් වහන්සේගේ කාරණා ගැන හරියාකාර කතා කර ඉගැන්වුවේය. මේ පුද්ගලයා යේසුස් වහන්සේගේ කාරණාවල් ගැන හරියාකාර උගන්වනවා. එහෙත් ඔහු යොහන්ගේ බෞතිස්මය පමණක් දැනගෙන සිටියේය. ඔහු සිනගෝගයේ නිර්භීතව කතා කරන්නට පටන් ගත්තේය. ප්‍රිස්කාද අකිලාද ඔහුගේ බස් අසා ඔහු තමුන් ළඟට කැඳවා දෙවියන් වහන්සේගේ මාර්ගයේ වඩා හරි ලෙස ඔහුට තෝරා දුන්නෝය. ආමෙන්. මම මෙතනදී ගන්න යන්නේ මේකයි මගේ සහෝදරය සහෝදරිය. මේ ප්‍රිස්කා සහ අකිලා කියනවා දෙන්න යේසුස් වහන්සේ අපි මේ වචනේ දකින්න විදිහට මහා ලොකු උගත් අය නෙමෙයි. ඔවුන් කූඩාරම් හැදුවයි කියන තැන ඉන්නවා කියන්නේ ඔවුන්ට ඊට වඩා ලොකු රස්සාවක් ඒ කියන්නේ ඒ කාලේ හැටියට උගත් අය කරන්නා වූ රැකියාවක් කරපු අය නෙමෙයි. නමුත් මේ එදායි සිනගෝගයට පැමිණෙන්නා වූ මේ පුද්ගලයාට අපොලොස් කියනා පුද්ගලයා ඉතා උගතෙක්ව සිටියා. යේසුස් වහන්සේගේ වචනේ අපි දකිනවා ඔහුට යේසුස් වහන්සේගේ වචනය ගැන ඒ කියන්නේ යොහන් බෞතිස්ත පමණක් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ඉතින් එහා ජීවිතය ගැන ඉතින් එහා උන්වහන්සේගේ සුද්ධ වචනය ගැන අකිලා සහ ප්‍රිස්කිලා මේ උගතට උගන්වුවයි කියලා මෙතන තිබෙනවා. ඔහු මෙතන තිබෙනවා නේද? දෙවියන් වහන්සේගේ මාර්ගයේ වඩා හරි ලෙස ඔහුට තෝරා දුන්නේය. ඒ කියන්නේ මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරි මම මෙතන කියන්න උත්සාහ කරුවේ අපිට සමහර වෙලාවට අනිත් අය සමග කතා කරන්න උගත්කමක් ප්‍රඥාවක් බුද්ධියක් නැහැ වගේ අපි හිතන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේගේ වැඩේ අපි හරියට කරද්දී මේ ලෝකේ ප්‍රඥාවන්තයන්ට වඩා ලෝකේ දැනුමට වඩා ඔබට දෙවියන් වහන්සේගේ ඥානය දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබට උන්වහන්සේ දෙනවා. ඒකයි මම ගත්තේ. අකිලා සහ ප්‍රිස්කිලා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ වැඩේ කරද්දී තව වඩා දේවල් උන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවලට දුන්නා. පවුලක් හැටියට ඔබ සේවය කරද්දී උන්වහන්සේ ඔවුන්ට මේ දේවල් දෙනවා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ආමෙන්. ඒ වගේම අපි දකිනවා මෙතන පාවුල්තුමා කොරින්ති සභාවට ලියන වෙලාවේදී 1 කොරින්ති 16:19 වෙනි පදේ මම ඉක්මනට ඉවරයක් කරනවා. එක කොරින්ති 16:19 ඊට පස්සේ සුද්ධ ලියවිල්ලේදී පාවුල්තුමා එක එක සභාවල් වලට මේ ලියන කාලේදී මේ අකිලා ප්‍රිස්කිලා ගැන සිහි කරන්නයි කියනවා. ඔවුන් කෙරුවා වූ සේවය ගැන. පාවුල්තුමා කොරින්ති සභාවට ලියනවා මෙහෙම. ආසියාවේ සභාව නුඹලාට ආචාර කරති. අකිලාද ප්‍රිස්කිලාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමග දෙවියන් වහන්සේ තුල නුඹලාට බොහෝ සෙයින් ආචාර කරති. නේද? අකිලා ප්‍රිස්කිලා කියනවා මේ දෙන්නගේ ගෙදර සභාවක් හැටියට අන්තිමට පවත්වාගෙන ගියා. ඒ නේද පාවුල්තුමා එක එක සභාවල් වලට ලියන යවුම් පත්‍රවල මේ දෙන්නගේ කරපු සේවය මේ පවුලක් හැටියට කෙරුවා වූ සේවය ගැන ගොඩාක් ස්ථානවල ලියනවා. ඒ වගේම අපි දකිනවා දෙවියන් වහන්සේගේ මේ සේවය කරපු මේ අයට ඊට පස්සේ බොහෝ සෙයින් ආශිර්වාද ලැබෙන්න පටන් ගන්නවා. උපකාර දෙවියන් වහන්සේගේ මහත් කරුණාව ඔවුන්ට ලැබෙනවා. හේබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ.
හේබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා මෙන්න මේ ආකාරයට. මක්නිසාද නුඹලාගේ වැඩේද නුඹලා දෙවියන් වහන්සේට කළා වූ කරන්නා වූ උපස්ථානයන් දෙවියන් වහන්සේ කරන්නා උපස්ථානයන් දෙවියන් වහන්සේගේ නාමයට උපස්ථානයන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමයේද මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත නේද? ඔබ එක එක්කෙනා දෙවියන් වහන්සේට යම්කිසි උපකාරයක් සේවයක් කෙරුවා නම් ඒ වගේම දෙවියන් වහන්සේට ඔබ කෙරුවා වූ යහපත් ක්‍රියාවල් මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ කෙනෙක් නෙවෙයි කියලා කියනවා. මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අද ඔබ උන්වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් යමක් කරනවා නම් ඒ දේ උන්වහන්සේ ඊටමත් මතක තබාගෙන සිටිනා වූ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ කෙනෙක්ව සිටිනවා. රෝම 16 අවසාන වශයෙන් අපි බලන්න යන රෝම 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. ක්‍රිස්තුස් වහන්සේ තුල මාගේ හවුල් වැඩකාරයන් වූ ආමෙන් සමාවෙන්න නේද? මෙතන අපි දකිනවා රෝම 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මාගේ හවුල් වැඩකාරයා වූ මාගේ ජීවිතයේ උදෙසා තමාගේ බෙල්ල දුන්නා වූ ප්‍රිස්කාටද අකිලාටද ආචාර කරන්න නේද? මේ අකිලා ප්‍රිස්කා කියනවා දෙන්න පාවුල්තුමා මේ රෝමවරුන්ට ලියන වෙලාවේදී සිහි කරනවා පාවුල්තුමා වෙනුවෙන් යේසුස් වහන්සේගේ සේවය වෙනුවෙන් ඔවුන් බෙල්ල දුන්නා වූ මේ අකිලාද ප්‍රිස්කාවද සිහි කරන්න. ඒ වගේම මා පමණක් නොව අන්‍ය ජාතීන්ද සියලු සභාවෝද ඔවුන්ට ස්තුති කරති. ඒ කියන්නේ අද අපි පවා යේසුස් වහන්සේගේ මේ අනගි ඒ දාසයන්ට උන්වහන්සේගේ ඒ දේව සේවකයන්ට අපිත් ස්තුති කරනමක් නේද? පවුලක් හැටියට ඔවුන් කරා වූ ඒ සේවය ගැන. ඒ වගේම මගේ තේම සහෝදර සහෝදරි මම වැඩි ඈතකට යන්නේ නැහැ ඉක්මනට අපි ඉවර කරමු. අප වෙනුවෙන් කුරුසේ නේද? මැරුණේ යේසුස් වහන්සේ විතරයි. වෙන කිසිම පුද්ගලයෙක් අප වෙනුවෙන් මැරුණේ නැහැ. අද ඔබටත් මටත් යහපත් සේවයක් කරන්න තිබෙන පවුලක් හැටියට අපි එකමුතු වෙමු. දෙවි පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන්න ගොඩාක් දේවල් තිබෙනවා. හැබැයි ඒ එකක්වත් ලබා ගන්න නම් අපි ආදර්ශමත් ජීවිතයක් ගත කරලා පවුලක් හැටියට උන්වහන්සේට ලං වුණොත් පමණයි අපට මේ දේවල් උන්වහන්සේගෙන් උරුම කරගන්න පුළුවන් වෙන්නේ. මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. ඔබ කල්පනා කරලා බලන්න නේද? ඉන්නක් හිටවලා වතුර ගැට ගහලා තිබෙනා වූ බෝට්ටුවක්, ලණුවක ගැට ගහලා තිබෙනා වූ බෝට්ටුවක්. ඒ වතුරේදී කාලයක් එක්කලා නේද මේ බෝට්ටුව වල නැගපු කෙනෙක් නම් ඒ බෝට්ටුව මේ වතුරේට කැරකෙනවා යනවා. බෝට්ටුව යනවා වගේ දැනෙනවා ඒක ඉන්න අයට. නමුත් ඒක ගැට ගහලා තිබෙන නිසා ඒක එතනින් එහාට යන්නේ නැහැ. අද ඔබමා ඉන්නා මේ පෞල් ජීවිතයේ මේ පෞල ඒ එකතැන ගැට ගහලා තිබෙනා බෝට්ටුවක් වගේද කියලා ඔබ කල්පනා කරලා බලන්න. කාලය යනවා. ඔබ යනවා වගේ දැනෙනවා. නමුත් ඈතකට යන්නේ නැහැ. හැමදාම කැරකිලා තියෙන්නේ ඒ ස්ථානේ පමණක්මයි. අද ඔබ තේරුම් ගන්න මගේ සහෝදරයා සහෝදරිය දෙවි පියාණන් වහන්සේගේ ඔබට ලැබෙන්නා වූ මේ අනගි අවස්ථාව පවුලක් හැටියට ඔබ උන්වහන්සේගේ පාමුල දන නමන්න. ඔබ උන්වහන්සේට කීකරු වෙන්න, ඔබ යටත් වෙන්න, ඔබ උන්වහන්සේට දේව බයෙන් යුක්තව ලං වෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ පවුල ඔසවලා ඊටමත් උසස් ස්ථානයකට ගෙන යන්න යනවා. ඒ වගේම දේව රාජ්‍යයේදී උන්වහන්සේ ඔබගේ පවුල ප්‍රධාන ස්ථානයකට සලකන්න යනවා. උන්වහන්සේ ඔබ කරන්නා වූ සේවය කරන කොටගෙන නේද? මහත් ආශිර්වාද ඔබට පමණක් නෙවෙයි ඔබගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට ඒ પરම්පරාවල් වලට ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේගේ පවුලේ නේද? උන්වහන්සේගේ වචනේ ඒකයි කිව්වේ නුඹගේ ඒ මේසේ වටේ තිබෙනා වූ ඔලිව පැල වගේ නුඹගේ දරුවෝ වෙන්න යනවා. ඒක ඉවරයක් වෙන්න යන්නේ නැහැ. ඒක પરම්පරාවෙන් પરම්පරාවට පවතිනා වූ ශාකයක්. ඒ නිසා ඔබගේ දරුවෝ ඊටමත් ආශිර්වාද වෙන්න යනවා. ඔබ පවුලක් හැටියට දෙවියන් වහන්සේට ලං වෙන්න මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. නේද? අපිට මේ පොරොන්දුව දුන්නු දෙවියන් වහන්සේ උන්වහන්සේ එකම දෙවියන් වහන්සේව සිටිනවා. උන්වහන්සේ අපිට පොරොන්දුවක් දුන්නේ කවදාකවත් ඒක හැරිලා ආයේ නිෂ්ඵල වෙන්න නෙවෙයි. උන්වහන්සේ පොරොන්දුව දුන්නු තරන් වහන්සේ ඒක දෙන්න, ඒක ස්ථීර කරන්න උන්වහන්සේ බලවන්තව සිටිනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටිනවා. අවසාන වශයෙන් එක පදයක් අපි බලලා අවසන් කරමු. යොසුවා 24:15 වෙනි පදේ මම මීට කලින් දවසකත් ඒක කිව්වා. අපේ පාස්ටර්ත් කියනවා ගොඩාක් වෙලාවට කියනවා බයිබල් පදයක්. යොසුවා 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ
මේක හොඳට ඔක්කොමත් අහුම්කම් දෙන්න. ස්වාමින් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේ නම් ගඟ එකොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹ වාසය කරන දේශයේ සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවය කරන්නට කැමති කාටද කියා අදම තෝරා ගන්න. නේද? අද ඔබට මට අවස්ථාවක් තිබෙනවා. අපි සේවය කරන්නේ මේ ජීවමාන ගැලවුම්කාර දෙවියන්න් වහන්සේටමද? එහෙම නැත්නම් මීට පෙර අපි ඇබ්බැහි වෙලා සිටිය අපි අප බැඳුම් වලට හසු වෙලා සිටිය ඒ පරණ ස්ථානවල වලටද අපි සේවය කරන්න යන්නේ? ඔබ අද තීරණය කරන්න. හැබැයි පවුලක් හැටියට මමත් මාගේ පවුලක් ඔබ කියන්නේ යේසුස් වහන්සේගේ කරුණාව ඔබට ලැබෙනවා. ඔබ කියන්නේ මෙතන මේ එදා යොෂුවා කියනවා එහෙත් අපි නම් මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමු යයි කීවේය. ඔබ තීරණයක් කරන්න මගේ ප්‍රේම සහෝදරයා සහෝදරිය. ඔබ සේවය කළ යුත්තේ ඒ ඔබ කියන්නා වූ දෙයට අහුම්කම් දෙන්න බැරි ඒ ගස්ගල් වලටද? ඔබට උත්තර දෙන්න බැරි ඒ ලෝකයේ සිටිනා වූ යම් දෙයකටද? නමුත් මමද මාගේ පවුලද ඔබ කැපවෙන්න මේ විශ්වය මවා පාලනය කරන්නා වූ සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේට පමණක් අපි සේවය කරමු මගේ සහෝදරයා සහෝදරිය. පවුලක් හැටියට ඔබ දරනමන්න. ඔබ දෙනෙත් පියාගන්න මම ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. හාලෙලූයා. සුද්ධ ධර්මිෂ්ඨ දෙවි පියාණනි ඔබ වහන්සේගේ දයාතර අපි බාර වෙනවා ස්වාමින් වහන්සේ. සුද්ධ ස්වාමිනී පවුල් හැටියට පවුල් වශයෙන් එක පවුලක් හැටියට ඔබ වහන්සේගේ පාමුල ඔබට කීකරුව ඔබ වහන්සේගේ ඒ වචනයට ස්වාමිනී යටහත් අපට සේවය කරන්න අපට උපකාර කෙරුව මැනව. ඔබ වහන්සේ ස්වාමිනී මේ වචනේ අසන්නා වූ ඇසුවා වූ සියලු දරුවන්ට ඔබ වහන්සේට සේවය කරන පිණිස ඔවුන් දැන් තනියම සිටින්නේ. ඔවුන්ගේ පවුල් විනාශ වෙලාද? ඔවුන්ගේ පවුල් ඒ ස්ථානවල නැද්ද? ස්වාමිනී මම යාඥා කරන යහපත් ආකාරයට එකමුතු කරමින් ස්වාමිනී ඔබට සේවය කරන පිණිස සියලු පවුල් එකමුතු කෙරුව මැනව. ඔබගේ දයාතර සියල්ල බාර යේසුස් වහන්සේගේම නාමයෙන් ස්වාමිනී. ආමේන්. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.